හරි ආයිබම් පුතලා හැමෝටම බලන්න මම කතා කරන එක ඇහෙනවා කියලා පොඩි හෑන්ඩ් සිග්නල් එකක් දෙන්න මට හැමෝම. හරි ගැටලුවක් නැහැ නේ. හරි පුතේ එතකොට අපි අද ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න තියෙන්නේ මම හිතන්නේ ගිය සතියේ අපිට ගෞස් ප්‍රමේයයේ ඉතුරු වෙච්ච වැඩ ටිකක් තියෙනවා. ඒ වැඩ ටිකේ ඉඳන් ඉස්සරහට යමු. එතකොට මේ මාස සඳහා මේ විදිහට ඔබට නිබන්ධනත් නිකුත් කරලා තියෙනවා. අද ජංගම රථයත් නිබන්ධන අරගෙන එයි. ඔබ මේ මාස සඳහා මෙන්න මේ නිබන්ධන දෙක විද්‍යුත් ශේෂ්ත්‍රවල අවසාන පාඩම දාරිත්‍රක පාඩමට අදාළ නිබන්ධනේ කවරය වෙනස් කළා නෑ මම අර ගිය පාර කවරෙමයි තියෙන්නේ නමුත් නිබන්ධනේ වෙනස් හරි එතකොට ඔයාගේ චුම්බක ශේෂ්ත්‍රයට අදාළ පළවෙනි පාඩම් දෙක මේකේ පාඩම් හතරක් තියෙනවා චුම්බක ශේෂ්ත්‍රවල ඒකේ පළවෙනි පාඩම් දෙක මේ නිබන්ධනය ඇතුළේ තියෙනවා හරි එතකොට මේ නිබන්ධන දෙක ලබා ගන්න මොකද ලබන සතියේ ඉඳන් මේ නිබන්ධන සාකච්ඡා කරන්න ආරම්භ කරනවා හරි එන එකත් පොඩ්ඩක් මතක් කරලා අපි ඔහොමම ඔයාගේ ගෞස් ප්‍රමේයට අදාළ කොටස් ටික ආරම්භයක් ලබා ගන්නවා නම් එතකොට පුතාලට මතක ඇති ගිය සතියේ මම ඔයාලත් එක්ක සාකච්ඡා කරනවා ගෞස් ප්‍රමේය මුලින්ම අපි කතා කරලා ඊට පස්සේ ගෞස් ප්‍රමේයයේ භාවිත විදිහට සන්නායක ගෝලයක් අවට ලක්ෂවල විද්‍යුත් ක්ෂේත්‍රයේ විශාලත්වය ගෞස් ප්‍රමේය උපයෝගී කරගෙන කොහොමද හොයන්නේ කියලා අපි කතා කරා. ඊට පස්සේ පරිවාරක ගෝලයක් අවට විද්‍යුත් ක්ෂේත්‍රයේ විශාලත්වය කොහොමද හොයාගන්නේ කියලා අපි කතා කරා. ඊට පස්සේ මට මතක හැටියට අපරිමිත තලයක ආසන්න ලක්ෂයක ඒ කියන්නේ පිටු අංක වගේ 40 තියෙන අපරිමිත තලයක් ආසන්න ලක්ෂයක විද්‍යුත් ක්ෂේත්‍රයේ විශාලත්වය සමීකරණයක් ඔප්පු කරලා එතනින් එහාට මුකුත් කරේ නෑ මං හිතන්නේ එතනට වෙනකන් විතරයි ආවේ මට මතක හැටියට. හරි. බලන්න මං හරිනම් කවුරුහරි මට මැසේජ් එකක් දෙන්න එතනින් දැන් නේද යන්න තියෙන්නේ. අපරිමිත තලයක විද්‍යුත් ක්ෂේත්‍රය අපි ඔප්පු කරලා තියෙනවා එතන ඉඳන් ඉස්සරහට නේද යන්න තියෙන්නේ. මම කවුරුහරි මැසේජ් එකක් දාන්න බලන්න. හරි. එහෙනම් දරුවනේ අපිට මෙන්න මේ කතාව අපි ඉස්සරහට ගනිච්චොත් හරි. ඔයාලා හිතන්න අපි සිග්මා විදියට ආරෝපණය කරලා තියෙන ධන හා ඍණ ලෙස ආරෝපිත තහඩු දෙකක්. හරි. ඒගොල්ලන්ගේ ආරෝපණ ඝනත්ව සිග්මා. ආරෝපණ ඝනත්වය සිග්මා වෙච්චි ධන හා ඍණ ලෙස ආරෝපිත තහඩු දෙකක්. මම ටිකක්
එකිනෙකට ඈත තියලා يعني අපි එක තහඩුවකින් අනිත් තහඩුවට බලපෑමක් නැති තැනක ඉඳලා අපි තුන් මෙයා ධන සිග්මා විදිහට ආරෝපිතයි මෙයා ඍණ සිග්මා විදිහට ආරෝපිතයි අපිට තල දෙකක්. එතකොට මෙයාගේ ආරෝපණ ඔයගේ තලයේ දෙපැත්ත පුරාම ඒකාකාරව ව්‍යාප්ත වෙලා තියෙනවා. මෙයාගෙත් එහෙමයි. මෙයා ඍණ සිග්මා. එතකොට දැන් මේ දෙන්නම අපි එකිනෙකට ලං කරනවා. මෙයාගේ සමාන්තර තහඩු දෙකක් විදියට ළඟට ගේනවා. කියන්නේ මේගොල්ලෝ පරතරය අනන්ත පරතරයක් කියලා ගත්තත් කවන්නේ. අනන්තයයි. මට කැඳලා පෙන්නන්න බෑනේ. ඒ කියන්නේ අනන්ත පරතරයක ඉඳන් ඈතින් තිබ්බ තහඩු දෙකක් ඔය වගේ දෙන්න එක ළඟට ගන්නවා. ඔය වගේ වෙලාවක මොකක් වෙයිද? මට ඉතින් අනන්ත පරතරයේ තිබ්බ පරතරේම තමයි දැනුත් නතර පෙන්නන්න වෙන්නේ. වගේ තහඩු දෙකක් එක ළඟට ගත්තොත් මොන වගේ දෙයක් වෙයිද? එතකොට මෙතනදී ඔයා මුලින්ම තේරුම් ගන්න ඕන මේ තහඩු දෙක එකිනෙකට ළඟට ගද්දී මේගොල්ලන්ගේ ආරෝපණ ආකර්ෂණය වෙන නිසා මේ තහඩුවේ ආරෝපම ඔක්කොම ඍණ තහඩුවට කිට්ටු වෙනුත් ඍණ තහඩුවේ ආරෝපණ ඔක්කොම ධන තහඩුව පැත්තට කිට්ටු වෙනුත් වගේ ආකර්ෂණය වෙනවා. එතකොට දැන් ඔබට මෙන්න මේ මුහුණතක ආරෝපණ ඝනත්වයේ පුතේ දැන් දෙගුණයක් වෙනවා. හේතුව මේ පැත්තේ ආරෝපණ ටිකත් මේ පැත්තට යනවනේ. මේ මුහුණතේ ආරෝපණ ඝනත්වයත් දෙගුණයක් වෙනවා. ඒකට හේතුවත් මේ පැත්තේ ආරෝපණ ටික මේ පැත්තට එනවා. එතකොට මේ අනිත් පැත්තේ ආරෝපණ ඝනත්වය බිඳුවයි දැන්. එතකොට මේ වගේ වෙලාවකදී ඔබට ඇහුවොත් මේ තහඩු දෙක අතර විද්‍යුත් ක්ෂේත්‍රයේ විශාලත්වය මොකද්ද? E මොකද්ද කියලා ඇහුවොත්. මේ පිටත පැත්තක E මොකද්ද කියලා ඇහුවොත් මම මේක E2 කියලා ගන්නම් මේක E1 කියලා ගන්නම්. එතකොට E2 ඔබ දන්නවා සමීකරණයේ සිග්මා. තහඩුවක සිග්මා දැන් හැසිරෙන්නේ මතක තියාගන්න 2යි සිග්මා විදියට. එහෙනම් E2ට උත්තරයක් එනවා 2යි සිග්මා විදියම එප්සයිලන් කියලා. හැබැයි වට E1 වගේ එකක් එනවා බිඳුවයි. මොකද එයාගේ මෙතන ආරෝපණ මුකුත් නැහැ. හරි? එතකොට එහෙනම් වට මේ හරි ආරෝපණයක් තිබ්බහම බලයක් ඇති කිරීමේ හැකියාවක් නැහැ කියලායි ලැබෙන්නේ. හරි. එහෙනම් පුතාලට ඕක පොඩ්ඩක් අපි ඔතන සටහනක් විදිහට දාගන්න ඕනේ. එහෙනම් පුතාලට පැහැදිලිද? මොකක් හරි අපි ආරෝපිත තල දෙකක් සිග්මා විදිහට එකිනෙකට ඈතින් තිබ්බ දෙන්නෙක්ව ලං කරාම හරි? ඒගොල්ලන්ගේ ආරෝපණ ආකර්ෂණ වෙන ආරෝපණ නම් ඇතුළු පෘෂ්ඨයට එකතු වෙද්දී යාගේ ආරෝපණ ඝනත්වය දෙගුණයක් වෙනවා. හරි? ඒකින්ද වාට අර සමීකරණේ සිග්මා වෙදිම එප්සයිලන්ගෙන් ශේෂ තීව්‍රතාව හිව සමීකරණේ දැන් අලුත් ශේෂ තීව්‍රතාව 2යි සිග්මා වෙදිම එප්සයිලන් දක්වා වෙනස් වෙලා තියෙනවා. හරි එහෙනම් පුතාලට මේ ටික සෙට් කියලා මම හිතනවා. බලන්න ගැටලුවක් නැත්නම් මට පොඩි හෑන්ඩ් සිග්නල් එකක් දෙන්න මට වැඩි ඉස්සරහට අරන් යන්න. පැහැදිලි නේද? හරි එහෙනම් පුතාලා මෙන්න මෙහෙම මම කියලා තියෙනවා පුෂ්ටික ආරෝපණ ඝනත්වයේ සිග්මා වූ අපරිමිත තහඩු දෙකක් එකිනෙකට ආසන්නව සමාන්තරව තැබූ විට හරි ඒ යටතේ පුතාලා ගන්න එක කියලා පළවෙනි අවස්ථාව ගන්න තහඩු දෙකේ ආරෝපණ නැත්නම් තහඩු දෙක විජාතීය ආරෝපණ දරන විට කියලා ගන්න. තහඩු දෙක විජාතීය ආරෝපණ දරන විට. තහඩු දෙක විජාතීය ආරෝපණ දරන විට. හරි. පුතාලා මේ වගේ රූපයක් ඇඳ ගන්න ඕන. එතකොට මේකේ අංක දෙක සජාතීය ආරෝපණ දරද්දිත් මොකද වෙන්නේ කියලා අපි පෙන්නනවා. ඒක නිසා එකත් ඔළුවේ තියාගන්න. මුලින්ම රූපය අඳින්න ඊට පස්සේ මම මෙතන පොඩි විස්තරයක් කරලා මේ සමීකරණ දෙක ලියා ගන්නවා. හරි? එහෙනම් බලන්න ඉක්මනින් පෙන්නකම් බලන්න ටික. ඇඳලා ඉවරලා හෑන්ඩ් සිග්නල් එකක් දෙන්න.
ඇඳලා ඉවරලා පුතාලා හෑන්ඩ් සිග්නල් එකක් දෙන්න. හරි. ලියා ගන්න මෙහෙම දකුණු පැත්තෙන් පුතාලා ලියාගෙන යන්න. ආරෝපණ ඝනත්වය සිග්මා බැගින් වූ ආරෝපණ ඝනත්වය සිග්මා බැගින් වූ අපරිමිත තහඩු දෙක එකිනෙක ආසන්නයට ගෙනා විට සජාතීය ආරෝපණ ආකර්ෂණය වීම හේතුවෙන් විජාතීය ආරෝපණ ආකර්ෂණය වීම හේතුවෙන් තහඩු දෙකේ පිටත පෘෂ්ඨවල ආරෝපණද ඇතුල් පෘෂ්ඨයට පැමිණීම නිසා තහඩු දෙකේ පිටත පෘෂ්ඨවල ආරෝපණ ඇතුල් පෘෂ්ඨයට ආකර්ෂණය වීම නිසා තහඩු දෙකේ පිටත පෘෂ්ඨවල ආරෝපණ ඇතුල් පෘෂ්ඨයට ආකර්ෂණය වීම නිසා ඇතුල් පෘෂ්ඨවල ආරෝපණ ඝනත්වය 2 සිග්මා දක්වා වෙනස් වේ. ඇතුල් පෘෂ්ඨවල ආරෝපණ ඝනත්වය 2 සිග්මා දක්වා වෙනස් වේ. හරි. ඊට ගන්න එම නිසා සමාන්තර තහඩු දෙක අතර ප්‍රදේශයේ තීව්‍රතාව සමාන්තර තහඩු දෙක අතර ප්‍රදේශයේ තීව්‍රතාව ලියන්න E සමානයි 2 සිග්මා බෙදීම එප්සයිලන්ට්. E සමානයි 2 සිග්මා බෙදීම එප්සයිලන්ට්. ඉරස ගන්න P1 වැනි පිටතින් වූ ලක්ෂයක තීව්‍රතාව දැන් E1 සමානයි 0යි. ඒ පිටත ලක්ෂයක තීව්‍රතාව 0. උදාහරණ මෙතන ගවුස් පෘෂ්ඨයක් ඇඳලා බැලුවොත් ඔයාලට දැන් ආරෝපණ පෙන්වන්නේ නැහැ ගවුස් පෘෂ්ඨය ඇතුලේ. ඔයාලට මතකයි මේ අප්පු කරලා ගත්ත තාලේ. හරි. ඊට පස්සේ ගන්න එතරම් දෙක දෙවෙනි අවස්ථාව දැන් තහඩු දෙකේ ආරෝපණය සජාතීය වන විට
තහඩු දෙකේ ආරෝපණය සජාතීය වන විට හිතමුකෝ ධන සිග්මා හා ධන සිග්මා 28 ආරෝපිත දෙන්නම ධන සිග්මා තල දෙකක් එකිනෙකට අනන්ත පරතරයකින් පවතින තල දෙකක් ධන සිග්මා ලෙස ආරෝපිත දැන් මේගොල්ලෝ ළඟට කරනවා බ්ලං කරනවා එතකොට මතක තියාගන්න අපි බෝඩ් එකේ ඇඳට ඒගොල්ලෝ අනන්ත පරතරයකින් ඉන්න තහඩු දෙකක් තමයි මේ අපි ආසන්නයට ගියන්නේ දැන් ආරෝපණ විකර්ෂණය වීම නිසා ඔයාලට තේරෙනවා ඇති පිටත පෘෂ්ඨ වලට තමයි ආරෝපණ එකතු වෙන්නේ. අර ඇතුළු පෘෂ්ඨයේ තිබ්බ ආරෝපණයත් තහඩු අතර ප්‍රදේශයට නෙමෙයි තහඩු වල පිටත පෘෂ්ඨයට යනවා. එතකොට පිටත පෘෂ්ඨ වල ආරෝපණ ඝනත්වය 2 සිග්මා දක්වා වෙනස් වෙනවා. දැන් ඔබ ශ්‍රාව රේඛාව උනත් දැන් ඔබට පේනවා මේ පැත්තට තහඩුවෙන් ඉවතට ශ්‍රාව රේඛා ව්‍යාප්තියක් බලා ගන්න පුළුවන්. ඔය විදිහට ඇතුළු ප්‍රදේශයේ නේ. දැන් එතකොට තහඩු වල පිටත ලක්ෂයක් ගත්තොත් ඔන්න ඔයගේ තැනක තීව්‍රතාව මං E2 කියලා ගත්තොත් නැත්නම් E1 කියලා ගමුකෝ. ඇතුළේ පෘෂ්ඨයක ලක්ෂයක් E2 P2 වගේ ලක්ෂයක් P1 වගේ ලක්ෂයක්. දැන් අර පිටත පෘෂ්ඨයේ 2 සිග්මා බෙදීම එප්සයිලන්ට් වෙනවා තීව්‍රතාව. හැබැයි ඇතුළු පෘෂ්ඨයේ දැන් ඔබට පේනවා මේ වගේ තැනක ඔබ ගවුස් පෘෂ්ඨයක් කොහොම ඇඳලා බැලුවට ලැබෙන්නේ නැහැ ඔබට ආරෝපණයක්. නමුත් ඔබට මෙන්න මේ වගේ තැනක ගවුස් පෘෂ්ඨයක් ඇඳලා බැලුවොත් ඔබට ඒක ඇතුළට ආරෝපණයක් එනවා. හරි? එහෙනම් තේරුම් ගන්න මෙයාගේ E1 එනවා 2 සිග්මා බෙදීම එප්සයිලන්ට්. හැබැයි E2 වාට ආරෝපණ ඝනත්වයක් පෙන්වන්නේ නැති නිසා තහඩුව බිඳුවක් වෙනවා. හරි? එහෙනම් වාට අරකම තමයි දෙපැත්ත මාරුලා පේනවා කියන එකයි මේ විස්තර කරන්නේ. හරි බලන්න පුතාට ওই ටික පැහැදිලි නම් මට නැවත තව කැන් සිග්නල් එකක් දෙන්න. වාට ඔය කියන කතාව පැහැදිලි. ඒ තල දෙක ආරෝපිත තල දෙක එකිනෙකට ලං කරද්දී අර තීව්‍රතාවන් ආකර්ෂණය සහ විකර්ෂණය වීම හේතුවෙන් එක එක ප්‍රදේශවල විවිධාගයන් ගන්නවා. හරි නේද? එහෙනම් පුතාලා මේකත් ඇඳලා පෙන්නමු. ඇඳලා අපි මේකේ ලොකු විස්තර කිරීමක් නැහැ. නිකන් ඇතුළු පෘෂ්ඨයේ බිඳුවයි කියන්නේ ඇතුළු ප්‍රදේශයේ පිටත ප්‍රදේශයේ 2 සිග්මා බෙදීම එප්සයිලන්ට් කියලා ලියා ගන්න එක විතරයි කරන්න තියෙන්නේ. හරි පුතාලා බලන්න ඉක්මනින් පෙන්න ගන්නකෝ. ඇදලා ඉවරලා හෑන්ඩ් සිග්නල් එකක් දෙන්න.
ඇඳලා ඉවරලා දාමු හැමෝම hand signal එකක්. හරි. මෙතන අපි වැඩි විස්තරයක් කරන්න ඕනේ නැහැ. ලියන්න මෙහිදී තහඩු එකිනෙක ආසන්නයට ගෙනා විට ඔය පොර දකුණු පැත්තෙන් ලියන්න මෙහිදී තහඩු එකිනෙක ආසන්නයට ගෙනා විට විජාතීය ආරෝපණ විකර්ෂණය වන බැවින් විජාතීය ආරෝපණ විකර්ෂණය වන බැවින් විජාතීය ආරෝපණ විකර්ෂණය වන බැවින් තහඩු දෙකේ ආරෝපණ රඳන්නේ පිටත පෘෂ්ඨවල වේ. තහඩු දෙකේ ආරෝපණ රඳන්නේ පිටත පෘෂ්ඨවල වේ. එබැවින් ගන්න එක P1 වැනි ලක්ෂයක තීව්‍රතාව E1 සමානයි ලියන්න 2 සිග්මා බෙදීම එප්සයිලන්. ඊට පස්සේ ගන්න P2 වැනි ලක්ෂයක තීව්‍රතාව E2 සමානයි 0යි. හරි පුතේ. ඊට පස්සේ අපිට යන්න තියෙනවා යාගේ අවසාන අවස්ථාව සම්බන්ධව කතා කරන්න. එතකොට යාගේ අවසාන අවස්ථාව වෙන්නේ ඒකක දිගක ආරෝපණ ඝනත්වයේ ලැම්ඩා වූ අපරිමිත සන්නායක කම්බියක් ආසන්නයේ ලක්ෂයක. හරි. එතකොට මෙතනදිත් අපිට විද්‍යුත් ශේෂ තීව්‍රතාව විතරයි හොයන්න තියෙන්නේ. විද්‍යුත් විභව අන්තරය කියලා අර කලින් ෆෝමැට් එකකට වෙලා තියෙන නිසා වෙලා තියෙන එක මකලා දාන්න. මේ වගේ තැන්වල අපිට ගණන් එන්නෙම ශේෂ තීව්‍රතාවට විතරයි. විභවයට උත්තර ඔප්පු කරලා දෙන්නේ නැහැ. ඒකට හේතුව අනුකලන concept වලින් ඔප්පු කරන්න ඕන. ඒක ජීව විද්‍යා දරුවන්ට බැරි නිසා සහ ඔය වගේ තැන්වල අපි දකින්නේ නැහැ. විද්‍යුත් විභවයත් එක්ක ගැටලු ලබා දෙනවා. ඉංග්‍රීසි තුලත් එහෙම නැහැ. යම් හේකින් ගානක් දෙන්න ඕන වුණොත් ඒගොල්ලෝ විභවයට උත්තරේ දෙනවා. හරි. එතකොට අපි බැලුවොත් කියන කතාව පොඩ්ඩක් දැන් කියන්නේ දරුවනේ මේ හරියට වෙන්න රූපේ ඇඳ ගන්නම්. මේ වගේ අපරිමිත දිග ඇති සන්නායක කම්බියක්. ඒ කියන්නේ එයාගේ දෙකලවර අනන්තය දක්වා විහිදිලා තියෙනවා. පැහැදිලිද? අර කාගේද මේවැලක් තියෙන ඒ වගේ අනන්තයක් දක්වා විසිරලා තියෙනවා නේද? කාගේද මේවැල අර අහස උසර නගින මේවැල මොකද්ද? ඇලනින්ගේ මේවැලද? මන් දන්නේ කාගේ හරි මේවැලක්. මේක මේවැලක් නෙමෙයි, මේක සන්නායක කම්බියක්. අනන්තය දක්වා පැතිරලා පවතිනවා. ඒතර කම්බියේ පුතේ පෘෂ්ඨ වර්ග ඵලයට වඩා කතා කරන්න හොඳම අර බාහිර මිනුම් නැත්නම් බාහිර මිනුම් වෙන්නේ දිගනේ. හොඳට පේන දිග මේ මිනුම් වෙන්නේ දිගනේ. ඒක නිසා අපි යාගේ ඒකක දිගක ආරෝපණ ඝනත්වය. එතකොට මේක ආරෝපණ ඝනත්වය අපිට අලුත් එකක් දැන්. එතකොට
ආරෝපණ ඝනත්වය ලැම්ඩා ලියලා තියෙන්නේ. ඒක ලැම්ඩාගෙන් පේනවා තියෙන්නේ. ආරෝපණ ප්‍රමාණය දිගින් බෙදපු උත්තරයක් දීලා තියෙනවා. කම්බියේ කිසියම් දිගක තියෙන ආරෝපණය ඒ දිගෙන් බෙදලා මීටරයක් දිගක තියෙන ආරෝපණය දීලා තියෙනවා. ඒක තේරුම් ගන්න. හරි දැන් මෙයාට ආසන්න ලක්ෂයක තීව්‍රතාව වුණා. අපි හිතමු මේ වගේ තැනක තීව්‍රතාව වුණා කියලා. ඒතකොට මුලින්ම තේරුම් ගන්න ඕන මෙයාගේ ස්ටාව රේඛා ටික යන්නේ ඔන්න ඔය කම්බියට ලම්බකව ඔන්න ඔය විදියටනේ. ඔබ මේ ස්ටාව රේඛා ව්‍යාප්තිය ත්‍රිමාණව හිතන්න. ත්‍රිමාණව ගත්තොත් ඕක දැන් මම මේ දිවිමාන තලයේ මෙහෙම ඇඳට ඔබට තේරෙනවා ඇති අර පිරිමලවයි කොණ්ඩේ පීරන නේද? පනාවක කෙඳි වගේ. මේ වගේ පනාවල මේ කෙඳි වගේ වටේටම ඕක තියෙනවා. තේරෙනවද? ඔය ස්ටාව රේඛා ටික හිතන්න පුළුවන් වටේටම තියෙනවා. හරි? ත්‍රිමාණව ගත්තොත්. එතකොට ඒ නිසා මේ ස්ටාව රේඛා වලට පුතේ ලම්බකව අපිට මේ මෙයා හරහා අඳින්න පුළුවන් හොඳම ගවුස් පෘෂ්ඨය වෙන්නේ මේ වගේ සිලින්ඩරාකාර එකක්. මේ ලක්ෂයෙන් වක්‍ර පෘෂ්ඨයේ පවතින විදිහට ඔබ බැඳලා ගන්නවා සිලින්ඩරාකාර ගවුස් පෘෂ්ඨයක්. එහෙනම් ඔයාගේ සන්නායක කම්බිය අක්ෂය මත පිහිටි. හරි? අර තීව්‍රතාව හොයන්න ඕන ලක්ෂය එයාගේ වක්‍ර පෘෂ්ඨයේ උඩ ඉන්න විදිහට ඔබ සිලින්ඩරාකාර ගවුස් පෘෂ්ඨයක් නිර්මාණය කරොත් ඔබට මේ ලක්ෂයේ මේ P වගේ ලක්ෂයක තීව්‍රතාව හොයාගන්න පුළුවන්. එතකොට මේ ලක්ෂයට සන්නායක කම්බියේ ඉඳන් තියෙන ලම්බක දුර අපි හිතමු R කියලා. හරි. දැන් අපි ඕක ඔප්පු ගන්න තමයි try කරන්නේ. එතකොට දැන් අපේ ගවුස් පෘෂ්ඨය බොහොම පැහැදිලියි. ගවුස් පෘෂ්ඨය කියන්නේ ඒතර අපිට ඕන නම් මේ දිග L කියලා අරගෙන L දිගති ගවුස් පෘෂ්ඨයක් අරගෙන වැඩේ කරමු. හරි. එතකොට ඔබ දන්නවා දැන් මේක ඔප්පු කරන තාලේ කොහොමද අපි කරගෙන ගියේ? අපි විද්‍යුත් ශ්‍රාවය ෆයි සඳහා ගවුස් මහත්තයා සහ ෆයිගේ අර්ධදැක්වීම කියන දෙකම උපයෝගී කරගෙන සම්බන්ධතලිය උපයෝගී කරේ. අර්ධදැක්වීමට අනුව ෆයි කියන්නේ EA cos θ. ගවුස් මහත්තයා කියනවා විද්‍යුත් ශ්‍රාවය සිග්මා කියු බෙදීම එප්සයිලන් ගෙන් හම්බ වෙනවා. අපි දන්න තැනක තීව්‍රතාව හොයලා මේ සමීකරණය පාවිච්චි කරලා තහවුරු කරා මේකේ නිවැරදිතාවයක් තියෙනවා. එහෙනම් අපි දැන් E හොයන්න ඕන. මම E හොයන්න ඕන තැන දන්නවා. හරි. එතකොට මෙන්න මේ තීව්‍රතාව පවතින්නේ ඔබට තේරුම් ගන්න ඕන මේ E කියන තීව්‍රතාව පවතින්නේ මේ හැමතැනම මේ වක්‍ර පෘෂ්ඨයේ ගැන කල්පනා කරලා බලන්න. R දුරින් ඉන්න මේ හැම ලක්ෂයකම එතකොට තීව්‍රතාව එකම අගයක් එන්න ඕන. හරි? එතකොට ඒක වෙනස් වෙන්න බෑනේ. එහෙනම් වාට තේරුම් ගත්ත හැකි මෙන්න මේ E කියන තීව්‍රතාව පවතින්නේ සිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨයේ දිගේ. වක්‍ර පෘෂ්ඨයේ තියෙන ඕනම ලක්ෂයක තීව්‍රතාව වාට තේරුම් ගන්න ඕන ඒක E වෙන්න ඕන සහ ඒ තීව්‍රතාව වක්‍ර පෘෂ්ඨයට ලම්බක වෙන්න ඕන. බලන්න ඔබට ඕක තේරුම් ගන්න පුළුවන්. දැන් වාට මෙන්න මෙයාගේ මේ වෘත්තාකාර මුහුණත හරහා ශ්‍රාව රේඛාවක් නැහැ. ඒකට වෘත්තාකාර මුහුණත් හරහා ශ්‍රාව රේඛා යන්නේ නැහැ කියන්නේ අපිට තේරෙනවා ඒ වෘත්තාකාර මුහුණත මත අපිට විද්‍යුත් ක්ෂේත්‍රය බිඳුවයි. කියන්නේ මේ මුහුණතේ මේ පැත්තට එන විද්‍යුත් ක්ෂේත්‍රයක් ගැන කතා කරන්න බෑ. එහෙනම් විද්‍යුත් ශ්‍රාව රේඛා කෙලින්ම ලම්බකව දැන් ඔබට ඕන මේ මුහුණත හරහා යන එකක් ගත්තොත් ඒක යන්නේ මේ මුහුණතට සමාන්තරව. ලම්බක එකක් ගන්න බෑ. මේ මුහුණත දිගේනේ යන්නේ ශ්‍රාව රේඛාව. එහෙනම් ඔබට තේරෙනවා ලම්බකව විද්‍යුත් ශ්‍රේෂ්ඨයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් සිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨය ළඟදී විතරයි. මොකද ඔබ දන්නවා මෙතනදී E cos θ කියන්නේ ඔබ සලකන ලද වර්ගඵලයට ලම්බක ශ්‍රේෂ්ඨය වෙන්න ඕන. ඒතකොට ලම්බක ශ්‍රේෂ්ඨයක් තමයි අපි හොයලා ආදේශ කරගන්න ඕන. වර්ගඵලයත් ලම්බක එක පාවිච්චි කරන්න ඕන. එහෙනම් වාට වක්‍ර පෘෂ්ඨය හරහා ශ්‍රාවයක් ගන්න පුළුවන්. ශ්‍රාව රේඛා ඔයාගේ වෘත්තාකාර මුහුණත් වලට සමාන්තර නිසා වෘත්තාකාර මුහුණත් හරහා ශ්‍රාව රේඛා ලම්බක සංරචකයක් පෙන්වන්නේ නැති නිසා අපිට වෘත්තාකාර මුහුණත් හරහා විද්‍යුත් ශ්‍රාවය බිඳුවයි කියලායි කියන්න වෙන්නේ. එහෙනම් වාට දැන් පැහැදිලිද විද්‍යුත් ශ්‍රාවය පවතින්නේ සිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨය හරහා පමණයි කියලා. බලන්න මේක පැහැදිලිවම මට හෑන්ඩ් සිග්නල් එකක් දෙන්න. මම මේ තර්ක කරගෙන ඉන්නේ මෙතන විද්‍යුත් ශ්‍රාවය පවතින්නේ සිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨය හරහා පමණයි කියන එක තමයි මම මේ කියන්න උත්සාහ කරන්නේ. පුතාලට මේක සෙට් නම් මට හෑන්ඩ් සිග්නල් එකක් දෙන්න නැත්නම් මට මේක තව කියන්න ඕන.
ඔයාලට කියන්න ඕන මැසේජ් එකක් දාන්න තේරෙන්නේ නැහැ සර් කියලා. ඒතර විද්‍යුත් ශ්‍රාවය අර්ධයක්කීම් ගන්න හැමතිස්සෙම විද්‍යුත් ශ්‍රාව රේඛා සරකන ලද පෘෂ්ඨයේ සමග සරකන ලද වර්ගඵලයේ සමග ලම්බක සාරාංශකයක් දුන්නොත් තමයි එතන ඔයාලට ගන්න පුළුවන් ශ්‍රාවයක්. දැන් ඔබට මෙන්න මේ වෘත්තාකාර මුහුණත් හරහා ශ්‍රාව රේඛා යන්නේ සමාන්තරව. ඒතර ලම්බක විද්‍යුත් ශේෂ්ත්‍රයක් නැහැ. වෘත්තාකාර මුහුණත් වලින් ශ්‍රාවයක් ඇති වෙන්නේ නැහැ. ඔබට මම මේක සමාන්තරව යන අවස්ථාවේදී ශ්‍රාවය අර්ධයක්කීමට පෙන්වනවා විද්‍යුත් ශේෂ්ත්‍රය නැත්නම් විද්‍යුත් ශ්‍රාව රේඛාව ඔබ සලකන ලද වර්ගඵලයට සමාන්තර ගියොත් එතන ශ්‍රාවයේ බිඳුවයි කියලා. මේක පොළොත් පෙන්වලා තියෙනවා. හරි පැහැදිලි නේද? එහෙනම් ඔබට මෙතනදී ගන්න වෙන්නේ එහෙනම් ඔය අවබෝධය තිබ්බොත් විතරයි ඔයාලට මෙතන වර්ගඵලයට දාන්න පුළුවන් වෙන්නේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය 2πrl කියලා. ඒතර ওই වර්ගඵලයට ඔයාගේ ශ්‍රාවය ලම්බකයි නිසා මේක cos බිඳුවයි කියලා ලියන්න පුළුවන්. එතන සාරාංශක එකයි. කිලින්බ ගන්නත් පුළුවන්. ලම්බකයේ දිගේනේ තියෙන්නේ. කෝණයක් නැහැ. එතන සාරාංශක එකයි. එතකොට සිග්මා Q කියන්නේ ඔබ තේරුම් ගන්නට අවශ්‍ය කරනවා මේ ගවුස් පෘෂ්ඨයේ ඇතුළේ තියෙන ආරෝපණය. එතකොට මේ ගවුස් පෘෂ්ඨය හරි ඇතුළේ තියෙන ආරෝපණය වෙන්නේ ඔබ කල්පනා කරලා බලන්න. හරි. මේ ගවුස් පෘෂ්ඨයේ ඇතුළේ තියෙන ආරෝපණය වෙන්නේ L දිග ඇති මේ වගේ මෙන්න මේ කොටස. ඔන්න ඔය L දිග ඇති සන්නායක කම්බිය මත තියෙන ආරෝපණ ටික තමයි ගවුස් පෘෂ්ඨයේ ඇතුළේ තියෙන්නේ. එහෙනම් එයාගේ එතකොට මීටර 1ක දිගක ආරෝපණයේ ලැම්ඩා නම් L දිගක ආරෝපණය හරි සරලයි Q ලියු හැකි ලැම්ඩා වරක් L කියලා. බෙදීම එප්සයිලන්. ඔතෙන් දෙපැත්තේ මාට L කපලා දැම්මොත් ඊට උත්තරයක් එනවා 1/2 එප්සයිලන් වතාවක් 1 ලැම්ඩා බෙදීම R. ලැම්ඩා බෙදීම R. ඔබට ඕක ඕනනම් මේක 1/4 එප්සයිලන් කරලා 2 ලැම්ඩා බෙදීම R කියලා ලියාගත්තත් කමක් නැහැ. ඒතර ඔයාගේ නියතය 4 විදිහටම තියාගන්න පුළුවන්. හරි කැමති ස්වභාවයක් ඔබට පහසු විදිහකට මතක තියාගත්තට මට කමන්නේ නැහැ. හරි බලන්න එහෙනම් තීව්‍රතාවට ඔප්පු කරපු ඔය සමීකරණේ ඔබට ගැටලුවක් නැහැ කියලා මට හැන්ඩ් සිග්නල් එකක් දෙන්න බලන්න. එහෙනම් මේ ඔප්පු කිරීම ඔබට දැන් ගැටලුවක් නැහැ. තේරුම් ගන්න පුළුවන්. හැන්ඩ් සිග්නල් එකක් දෙන්න. ඔබගේ සක්‍රීය ප්‍රතිචාරයන් අපේක්ෂා කරනවා. සක්‍රීය ප්‍රතිචාරයන් අපේක්ෂා කරනවා. හරි පුතේ. හොඳයි වගේ සක්‍රීය ප්‍රතිචාරයන් වලට ඉතාමත් ස්තුතියි. හරි එහෙනම් අපි මේක පෙන්නගමුද? එහෙනම් අපි ඕක පෙන්න ගන්න නෝට් එකට යද්දි පුතේ. හරි. ඔයාගේ රූපය ඇඳ ගන්න වෙනදා වගේම ඉඩ දීලා තිනවා. මම කියනවා ඒකක දිගතිය ආරෝපණ ගාන්තය ලැම්ඩා වූ අපරිමිත සන්නායක කම්බියක් ආසන්නයේ ලක්ෂයක් කියලා නවත්තලා තිනවා. පුතා ඒකට යටින් මේක පෙන්න ගන්න ඔප්පු ගන්නත් ඔයාලට සෑහෙන ඉඩ තියෙනවා. ඒක ඉඩ ගැන එච්චර වොරි වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ කියලා පැහැදිලි. මොකද විභවයට අපි සමීකරණ මෙතන ලියන්නේ නැති නිසා. හරි බලන්න ඉක්මනින් ඔය පෙන්නලා තියෙන කොටසට අදාළව පුතාලා රූපය ඇඳ ගන්න බලන්න. පෙන්නලා තියෙන කොටසට අදාළ රූපය ඇඳ ගන්න. ඇඳලා ඉවරනම හැන්ඩ් සිග්නල් එකක් දෙන්න. ඔප්පු කිරීම මොකද ලියන්න බෑ රූපය විතරයි. එතකොට මේ ගවුස් පෘෂ්ඨය වලට නම් කරගන්න පුළුවන් සන්නායක කම්බිය අක්ෂය මත පිහිටි. අක්ෂය වූ අරය R වන සිලින්ඩරාකාර ගවුස් පෘෂ්ඨය. මේ ලියදෙන පුතේ සන්නායක කම්බිය අක්ෂය වූ අරය R වන සිලින්ඩරාකාර ගවුස් පෘෂ්ඨය.
එතකොට මේක ඇඳගද්දී මේ ගවුස් පෘෂ්ඨය නම් වෙන්න එපේ. ලියන්න සන්නායක කම්බිය අක්ෂය වූ අරේ R වන සිලින්ඩරාකාර ගවුස් පෘෂ්ඨය. හරි. එහෙනම් පුතාලා ඒ ටික පෙන්නලා ඉවර නම් හරි පෙන්නලා ඉවර නම් අපි අර ඔප්පු කිරීම පැත්තේ ලියාගෙන යන්න මෙහෙම පෙන්වා ඇති සිලින්ඩරාකාර ගවුස් පෘෂ්ඨය සලකා කියලා. පෙන්වා ඇති සිලින්ඩරාකාර ගවුස් පෘෂ්ඨය සලකා ඔප්පු කරගෙන යන්න ෆයිටර් EA cos θ සමානයි අනිත් පැත්තෙන් ගවුස්ට අනුව සිග්මා කියු බෙදීම එප්සයිලන්ට්. එතනින් E හොයන්නට ඕන. E කියන්නේ 2πr L. දාන්න යන්න බලන්න. සිග්මා කියන්නේ සිග්මා කියු කියන්නේ මෙතන ලැම්ඩා L කියලා ගන්න පුළුවන්. කියන්නේ ආරෝපණයේ වට ආරෝපණ ඝනත්වය වට දිගින් ගුණ කරලා ගත්ත හැකි. ඊට පස්සේ ඔබට එක්කෝ මේ ස්වරූපයෙන් නැත්නම් මේ ස්වරූපයෙන් සකස් කර ගන්න. දැන් මේකෙන් තියාගත්තොත් අංක ගන්න තියුණත් ගණන් හදන්න ලේසි වෙනවා. හරි. කැමති විදිහට පෙන්න ගන්න.